හොඳයි ප්‍රිය දෙනම් මේ ජාතික ගිණුම් කරනදී අපි බලන්නේ මේ ජාතික ගිණුම් කරණයට ඇතුළත් වෙන්නේ මොනවද නොවෙන්නේ මොනවද කියන එක. ඒතර මේ කොටසින් අපි සාකච්ඡා කරන්නේ ඒක. පුතේ මේ බලන්න. ජාතික ගිණුම් වලදී ගන්නේ ආර්ථික ක්‍රියා economic activities. ආර්ථික ක්‍රියා කොටස් දෙකකට බෙදෙනවා. නිෂ්පාදන ක්‍රියා, නිෂ්පාදන නොවන ක්‍රියා. පුතේ නිෂ්පාදන ක්‍රියා කියන්නේ ඒවට තව නමක් කියනවා. නිෂ්පාදන ක්‍රියාවලට නමක් කියනකොට ඵලදායී ක්‍රියා. නිෂ්පාදන නොවන ක්‍රියාවලට කියනවා ඵලදායී නොවන ක්‍රියා. මොනවද පුතේ මේ ඵලදායී නොවන ක්‍රියා? ඵලදායී නොවන ක්‍රියා තමයි පුතේ මෙන්න මේ. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම, සංක්‍රාම ගනුදෙනු සහ සුද්ධ මූල්‍ය ගනුදෙනු. මොනවද මේ? පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීමේ ගනුදෙනු, සංක්‍රාම ගනුදෙනු සහ සුද්ධ මූල්‍ය ගනුදෙනු. නිෂ්පාදන ක්‍රියා නැත්නම් ඵලදායී ක්‍රියා. මේ පුතේ කොටස් දෙකකට බෙදෙනවා. ආර්ථික නොවන නිෂ්පාදන ක්‍රියාකාරකම්, ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකම්. ආර්ථික නොවන නිෂ්පාදන ක්‍රියාකාරකම් කියන්නේ ස්වයං සේවා සහ ස්වාභාවික නිෂ්පාදන ක්‍රියා. පුතේ ජාතික ගිණුම් කරණයද අපි මේවා ගන්න. ආර්ථික නොවන මෙන්න මේ ක්‍රියාකාරකම් ගන්නේ. මෙන්න මේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකම් විතරයි ගන්න. දැන් මම හිතා 4 වෙනි පිටුවේ යටින් මේක දාගන්න. 4 වෙනි පිටුවේ යටින් මේක දාගන්න. 4 වෙනි පිටුවේ යටින් මේක දාගන්න ලස්සන. මම දැන් මතක් කරනවා. පුතාට සතියට දවස් 2ක් පන්තියක් දාලා තියෙනවා ප්‍රශ්න පත්‍ර පන්තිය. සෞදා සහ අඟහරුවාදා. හැබැයි දාලා තියෙන්නේ නම් උදේ 6. පුතේ ඒකට සහභාගී වෙන්නේ නැහැ කියන්නේ ඇත්තටම ඔබ මොඩෙක්. වටිනාම දේ තියෙන එතන. ගුරුවරු පුතා පේපර් ක්ලාස් දාලා සතියට පැය 2ක් දාලා සල්ලි ගන්න මට්ටමක ඉන්නේ. පැය 300යි 400යි සල්ලි ගන්නවා. හැබැයි මම ඔබට සතියට දවස් 2ක් දාලා පැය 4:00මාරක් උගන්වලා ඔබට එන්න තියෙන ඕනකම සමහර දරුවන්ට ගොඩක් දරුවෝ වෙනවා ඇත්තරම සමහර දරුවන්ට එන්න තියෙන උවමනාව අඩුයි. පැහැදිලිද? සමහරවිට කියනවා වටිනාම දේ තියෙන එතන. හැබැයි එතන YouTube අප්ලෝඩ් කරන්නේ වැඩි දැන් ඕනවට වඩා YouTube දාන්න බෑ. එඩිට් කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. හරිද? මේ වීඩියෝ අරන් එඩිට් කරලා අප්ලෝඩ් කරන්න විශාල වෙලාවක් යනවා. ප්‍රශ්න පත්‍ර පන්ති YouTube දාන්නේ. බලන්න ඔබ කර්ද සාක්ෂින් අහන ඔබට උදේ 6ට නැගිටලා ප්‍රශ්න පත්‍ර පන්තියකට එන්න බැරි තරම් ඔබ කම්මැලි දරුවෙක්. නේ? ඒ ඔයාගේ ළමයි විශ්වවිද්‍යාලයවල වැඩක් තියෙනවා. උදේ 6ට නැගිටින්න බැරි එකේ. උදේ 6ට නැගිටලා තමන්ගේ විභාගය වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර පන්තියට එන්න බැරි දරුවෙක්. මේ රටේ මිනිස්සු විශ්වවිද්‍යාල වලට බන්ධගෙන උගන්වන්න තීරණය කරයි. ඈ? රයිට්. ප්‍රශ්න පත්‍ර පන්තියට අනිවාර්යෙන් එන්න. හොඳම දේ තියෙන්නේ 4 වෙනි පිටුවේ යටින් ලස්සනට මේක දාගන්න.
right. දැන් එනවා පුතේ අපේ ප්‍රශ්නෙට නිෂ්පාදන ඉම. 4 වෙනි පිටුව 2 ප්‍රශ්නය නිෂ්පාදන ඉම. හතරවෙනි පිටුව 2 නිෂ්පාදන ඉම. අපි නිෂ්පාදන ඉම කියන එක නිර්වචනය කළා. මොකක්ද පුතේ නිෂ්පාදන ඉම කියන්නේ? ජාතික ගෙනුම්කරණයේදී ඇතුළත් වන්නේ මොනවාද? බැහැර කරන්නේ මොනවාද යන්න පිළිබඳව ලබා දෙන පුළුල් මඟ පෙන්වීමට කියනවා නිෂ්පාදන ඉම. තොර ජාතික ගෙනුම් හදන ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒකේ නිලධාරීන්ට කියනවා ජාතික ගෙනුම් හදද්දී ඇතුළත් වෙන්න ඕන මොනවද බැහැර වෙන්න ඕන මොනවද කියලා. ඒ ඇතුළත් වෙන්න ඕන දේවල් සහ බැහැර කෙරෙන්න ඕන දේවල් පිළිබඳව තියෙන මඟ පෙන්වීමට කියනවා අපේ නමක් නිෂ්පාදන ඉම. නිෂ්පාදන ඉම. හරිද? right. නිෂ්පාදන ඉම. අද තියෙන්නේ අපිට පුතේ නිෂ්පාදන ඉමට ඇතුළත් ආර්ථික කටයුතු සාකච්ඡා කරන්න. එතන නේද තියෙන්නේ? නිෂ්පාදන ඉමට ඇතුළත් ආර්ථික කටයුතු. එතන නේද පුතා? ඔව්. මෙන්න පුතේ පළවෙනි එක. නිෂ්පාදන ඉමට රටේ දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් වන ආර්ථික ක්‍රියා ටික මේ තියෙන්නේ. පළවෙනි කියනවා මොකද්ද පුතේ? සෙසු ආයතන සහ ඒකක සඳහා නිෂ්පාදනය කළ සියලුම භාණ්ඩ හා සේවා. highlight කරන්න. නිෂ්පාදනය කළ සියලුම භාණ්ඩ හා සේවා. highlight කරන්න. නිෂ්පාදනය කළ සියලුම භාණ්ඩ හා සේවා. නිෂ්පාදනය කළ සියලුම භාණ්ඩ හා සේවාවන්. අන්න. රට ඇතුලේ නිෂ්පාදනය කළ හදපු සියලුම භාණ්ඩ හා සේවා. හරිද? right. 2 වැටුප් හෝ වෙනත් ආකාරයේ ගෙවීමක් වෙනුවෙන් කැපකළ ශ්‍රමය. වැටුපක් හරි වෙන යම් මොන ආකාරයේ ගෙවීමක් හරි වෙනුවෙන් කැප කරපු ශ්‍රමය. වැටුපක් හරි වෙන යම් මොනවා හරි ආකාරයේ ගෙවීමක් වෙනුවෙන් කැප කරපු ශ්‍රමය අනිවාර්යෙන් ඇතුළත් වෙනවා. තුන්වෙනි එක වැටුප් ලබන සේවකයන් විසින් ඉටු කරනු ලබන ගෘහ සේවා සහ පෞද්ගලික සේවා. මතක තියාගන්න පුතේ වැටුපක් ගෙවලා ගෙදර කටයුතු සිදු කරනවා නම් ඉයුම් පියුම් කටයුතු, ගේ දොර අතුපැතු ගෑම් කටයුතු අපි කියන්නේ ගෘහ සේවය කියලා. වැටුපක් ගෙවා ශ්‍රමිකයෙකු ලවා ගෘහ සේවාවේ කටයුතු සිදු කරනවා නම් අනිවාර්යෙන් මේක කරනවා. ඊට පස්සේ ස්වපාරිභෝජනය සඳහා නිෂ්පාදනය කළ භාණ්ඩ. හරිද? right. ස්වපාරිභෝජනය සඳහා නිෂ්පාදනය කළ භාණ්ඩ. මේ අහන්න පුතේ. අපි කියනවා මෙහෙම. නිවසට අවශ්‍ය දේවල් නිවස තුල නිෂ්පාදනය කරගත්තොත් නිවසට අවශ්‍ය දේවල් නිවස තුල නිෂ්පාදනය කරගත්තොත් අපි ඒකට කියනවා ස්වපාරිභෝජනයක්. නිවසට අවශ්‍ය දේවල් නිවස තුල නිෂ්පාදනය කරගෙන පාරිභෝජනය කළොත් අපි ඒකට කියනවා ස්වපාරිභෝජනය. හැබැයි පුතේ එතෙන්දී පොඩි වෙනසක් තියෙනවා.
මොකද්ද වෙනස? වෙනස මෙන්න මේ. නිවසට අවශ්‍ය භාණ්ඩ නිවස තුල නිෂ්පාදනය කරගෙන පාරිභෝජනය කළොත් ඒකට කියනවා ස්වපාරිභෝජන භාණ්ඩ. ඒවා ජාතික ගිණුම් වලට ඇතුළත් වෙනවා. තර බලන්න පුතේ හොඳට පොඩි වෙනසක් තියෙන්නේ මොකක්ද? නිවසට අවශ්‍ය දේවල් නිවස තුල නිෂ්පාදනය කරගෙන පාරිභෝජනය කළොත් ඕකට කියනවා ස්වපාරිභෝජනය. නිවසට අවශ්‍ය දේවල් නිවස තුල නිෂ්පාදනය කරගෙන පාරිභෝජනය කළොත් ඕකට කියනවා ස්වපාරිභෝජන කටයුතු. මොකද කියන්නේ පුතේ? ස්වපාරිභෝජන කටයුතු. පුතේ මේ ස්වපාරිභෝජනය බෙදෙනවා කෑලි දෙකකට. භාණ්ඩ සේවා. නිවසට අවශ්‍ය භාණ්ඩ නිවස තුල නිෂ්පාදනය කරගන්නවා. නිවසට අවශ්‍ය සේවා නිවස තුල නිෂ්පාදනය කරගන්නවා. නිවස තුල හා ගෙවත්තේ. ගෙදරට අවශ්‍ය පලා ටික ගෙදර නිෂ්පාදනය කරගන්නවා. නිවසට අවශ්‍ය කිරි බිත්තර ටික ගෙදර නිෂ්පාදනය කරගන්නවා. ගෙදරට අවශ්‍ය පුටුවක් මේසයක් ගෙදර හදාගන්නවා. ඒවා පුතේ භාණ්ඩ. ඒවා ස්වපාරිභෝජන භාණ්ඩ. ඒවා ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා. ඒවා දළදේශීය නිෂ්පාදනයට ඇතුළත් කරනවා. එනම් නිවස තුල හෝ ගෙවත්තේ වෙළඳපොළෙන් ගේන දෙයක් නිපදවාගෙන පාරිභෝජනය කරනවා නම් ඒවා ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා. ඒවට කියන ස්වපාරිභෝජන භාණ්ඩ. භාණ්ඩ ගන්න. හැබැයි සේවා ගන්නෙ නෙමෙයි. නිවසට අවශ්‍ය සේවාවක් නිවස තුල නිෂ්පාදනය කරගත්තොත් ඒක ගන්න. වෙළඳපොළෙන් ගන්නසේ පුළුවන් සේවාවක් වෙළඳපොළේ විකුණන්න තියෙන සේවාවක් නිවස තුල හෝ ගෙවත්තේ නිෂ්පාදනය කරගෙන පාරිභෝජනය කළොත් ගන්න. පවුලේ ශ්‍රමිකයන් ප්‍රවාහනය. දැන් පුතාලා පවුල කෙනෙක් ප්‍රවාහනය කරනවා. උදේට බස් එකකට ගිහින් දානවා. ස්වපාරිභෝජන සේවාව. නිවස පිළිසකර කරගන්න. තින්ත ටිකක් ගන්න. ඒවා ස්වපාරිභෝජන සේවා. ගෙදර අම්මා දරුවට වකුරු ටිකක් කියලා දෙනවා. ඒවා ස්වපාරිභෝජන සේවා. එහෙනම් එතරම් පුංචි වෙනසක් තියෙන මොකක්ද? භාණ්ඩ සේවා. ස්වපාරිභෝජන භාණ්ඩ ටික ඇතුළත් කරනවා. ස්වපාරිභෝජන සේවා ටික ඇතුළත් කරන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න ස්වපාරිභෝජනයේ සම්බන්ධයෙන් වැදගත් කරුණක් තියෙනවා. මොකක්ද? ස්වපාරිභෝජනය කියන්නේ මොකක්ද? වෙළඳපොළෙන් මිල ගන්න පුළුවන් දෙයක් නිවස තුල හෝ ගෙවත්තේ නිෂ්පාදනය කරගෙන පාරිභෝජනය කරනවා නම් ඒකට කියනවා ස්වපාරිභෝජන ක්‍රියා. ස්වපාරිභෝජනයේ කොටස් දෙකකට බෙදෙනවා. භාණ්ඩ සේවා. භාණ්ඩ නිෂ්පාදනය කරන් පාරිභෝජනය කළොත් ඒවා ජාතික ගිණුම් වලට ඇතුළත් වෙනවා. හැබැයි සේවා ඇතුළත් වෙන්නේ නැහැ. සේවා ඇතුළත් වෙන්නේ නැහැ. හරිද? right. yeah. බලන්න උදේ ස්වපාරිභෝජනය සඳහා නිෂ්පාදනය කළ භාණ්ඩ. highlight කරන්න තියෙන භාණ්ඩ කියන වචනේ. ඊළඟ තමාගේම නිවසින් ලබා දෙන නේවාසික සේවය. අන්න අපි කියනවා තමන්ට අයිති ගෙදරක පදිංචි වෙලා ඉඳියත් ඒ ලැබෙන සේවය ගන්න. දැනුම ගබඩා කළ හැකි නිෂ්පාදිත. මොනවද මේ දැනුම ගබඩා කළ හැකි නිෂ්පාදිත කියන්නේ? මෙන්න මේ පරිගණක වැඩසටහන.
පරිගණක වැඩසටහන. අපි ඔට කියනවා සිංහලෙන් software මෘදුකාංග. ඒ පරිගණක මෘදුකාංග දැන් මේ ඔබම මේ හම්බු වෙන්නේ Zoom කියන මේ පරිගණක මෘදුකාංගය. එතකොට පරිගණක මෘදුකාංග කියන්නේ අපේ නිෂ්පාදන ඉමට අයිති එකක්. තවල විනෝදාත්මක සාහිත්‍යමය කලා නිර්මාණවල මුල් පිටපත්. විනෝදාත්මක සාහිත්‍යමය කලා නිර්මාණවල මුල් පිටපත්. දැන් අපි ගන්නවා චිත්‍රපට. දවල් මිගල් බ්‍රෑඩැනියල් මුල් පිටපත් හැබැයි කොපි නෙවෙයි හොඳ. මුල් පිටපත දලදේශ නිෂ්පාදනයට ඇතුළත් වෙනවා. නිෂ්පාදනීමට ඇතුළත් වෙන එක. සංගීතය නේද? සංගීතය අපි දන්නවා අර මේ දවස්වල අර මොකද්ද සින්දුවක් තියෙන්නේ මැනිකේ ඒ සින්දුව නේ සින්දුව ඇතුළත් වෙනවා. ප්‍රවෘත්ති උපදේශන සේවා තව කලා නිර්මාණ තියෙනවා. අපි මට මතක් කරනවා මේ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍ය, සිංහබාහු වේදිකා නාට්‍ය, අන්න ඒ වගේ නාට්‍යත් මේකට ඇතුළත් වෙනවා. ඒවට කියන නම මොකක්ද පුතේ? දැනුම ගබඩා කළ හැකි නිෂ්පාදක. ඒවයි තියෙන්නේ පුතේ දැනුම. අවබෝධයක් තියෙන්නේ. ඒවත් ඇතුළත් වෙනවා. එහෙනම් ටක් ගාලා ඉස්සරහ කියලා දාමු. මෙන්න ගන්න ටික. මෙන්න දලදේශීය නිෂ්පාදනයේට ගන්න ටික. නිෂ්පාදනීමට ඇතුළත් ටික මෙන්න. මොනවද? කියන්නේ සෙසු නිෂ්පාදන ආයතන සඳහා නිෂ්පාදනය කළ සියලුම සේවාවන්, වැටුප් හෝ වෙනත් ආකාරයේ ගෙවීමක් වෙනුවෙන් කැප කළ ශ්‍රමය, ස්වපාරිභෝජනය සඳහා නිෂ්පාදනය කළ භාණ්ඩ, වැටුප් ලබන සේවකයන් විසින් ඉටු කරන ලබන ගෘහස්ත පෞද්ගලික සේවා ගන්නවා, තමාගේ නිවසින් ලබා දෙන සේවය, දැනුම ගබඩා කළ හැකි නිෂ්පාදිතය. හරිද? right. ඊට පස්සේ අපි යනවා පුතේ 6 වෙනි පිටුවේ උඩ 4 වෙනි ප්‍රශ්නේ. අපිට තියෙන 4 එක අපි කලින් සාකච්ඡා කළා. 4 කිසියම් රටක දලදේශීය නිෂ්පාද්‍ය මිනුම් කිරීමේදී බැහැර කරනු ලබන අයිතමයන් කවරේද? දලදේශීය නිෂ්පාද්‍ය ගණනයේදී බැහැර කරනු ලබන අයිතමයන් කවරේද? මෙන්න අපෙන් අහන දලදේශීය නිෂ්පාදනයේ ගණනය කරද්දී බැහැර කරන අයිතමයන් මොනවාද? අතහැරලා දාන අයිතමයන් මොනවද කියලා අහනවා. බැහැර කරන නිෂ්පාදනයන් අතහැරලා දාන අයිතමයන් මොනවද කියලා අහනවා. මේ බෝඩ් එකේම තියෙන 4ක්. මොනවද? බෝඩ් එකේම තියෙන 4ක්. මොනවද? කියමු. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම, සංග්‍රාම ගනුදෙනු, සුද්ධ මූල්‍ය ගනුදෙනු, ස්වයං සේවා, ස්වාභාවික නිෂ්පාදන ක්‍රියා. ඔන්නෝව තරම්. ජාති ගිණුම් කරන්නේදී බැහැර කරන දේවල් ටිකක් මේ අපේ බෝඩ් එකේ තියෙනවා. මොනවද? පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම, සංග්‍රාම ගනුදෙනු, සුද්ධ මූල්‍ය ගනුදෙනු, ස්වයං සේවා, ස්වාභාවික නිෂ්පාදන ක්‍රියා, ආර්ථික ක්‍රියා කියන පහ. දැන් අපි පුතේ ජාතික ගිණුම් තුලින් බැහැර කරන දේවල් අපි බලමු. right. පළවෙනි ක්‍රියාවේ අංක 1. මෙන්න ජාතික ගිණුම් තුලින් බැහැර කරන ඒවා. මෙන්න ජාතික ගිණුම් තුලින් බැහැර කරන ඒවා. මෙන්න ජාතික ගිණුම් තුලින් බැහැර කරන ඒවා. right. ජාතික ගිණුම් තුලින් බැහැර කරන ඒවා. යා. මොනවද පුතේ කියන්නේ? මෙන්න පළවෙනි එක සංග්‍රාම අංක කියන්නේ සංග්‍රාම. අංක 1 සංග්‍රාම. අංක 1 බැහැර කරන පළවෙනි එක මොකද්ද පුතේ? සංග්‍රාම.
සංක්‍රාම. පුතේ බාහිර කරන පළවෙනි එක සංක්‍රාම ගනුදෙනු. මෙන්න මේ පුතේ සංක්‍රාම කියන්නේ. සංක්‍රාමය කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හුවමාරුවක් නැතුව එක තැනක ඉඳන් තව තැනකට මුදල් ගමන් කරනවා නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් නැතිව එක තැනක ඉඳන් තව තැනකට මුදල් යනවා නම් අපි ඒකට කියන නම සංක්‍රාම. ඒක පාර්ශවීයව එක තැනක ඉඳන් තව තැනකට අරමුදල් ගලාගෙන යනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? සංක්‍රාම. මේ බලන්න සංක්‍රාමයි ගනුදෙනු අතර තියෙන වෙනස. මේ බලන්න. මෙන්න මේ ශ්‍රමිකයා බේකරියක වැඩ කරනවා කියලා හිතන්න. බේකරියට සපයන ශ්‍රමය. ඒ ශ්‍රමය ගන්න බේකරියේ ඒ ශ්‍රමය අරගෙන පාන් නිෂ්පාදනය සිද්ධ වෙනවා. ශ්‍රමය අරගෙන පාන් නිෂ්පාදනය කරනවා. භාණ්ඩයක් අලුතෙන් බිහි වෙනවා. නේ? අලුතෙන් ඵලදායී භාණ්ඩයක් බිහි වෙනවා. ඊට පස්සේ හදපු පාන් ටිකට එයා කරපු නිෂ්පාදනයට මේ පැත්තට දෙනවා මොකද්ද පුතේ? සැලරිස් වැටුප. බලන්න මෙහාට දුන්න ශ්‍රමය මෙහාට දුන්න වැටුප. කර්මාන්ත ශාලාව ඇතුලේ භාණ්ඩයක් නිෂ්පාදනය වුණා. මෙන්න මේ වගේ ඒවා තමයි පුතේ අපි ජාතික ගිණුම් වලට ගන්න. අපි යන්නේ රටේ බිහි වෙච්ච භාණ්ඩ ටික හොයන්න. ජාතික ගිණුම්කරණය හදන අපේ අරමුණ රටේ බිහි වෙච්ච භාණ්ඩ ටික ගන්න එක. එතකොට මෙන්න මේ වයින් තමයි භාණ්ඩයක් බිහි වෙන්නේ. මේක ජාතික ගිණුම් වලට ගන්න. මේක බලන්න. මෙන්න රජය මේ විශ්‍රාමිකයන් ගෙවනවා විශ්‍රාම වැටුප. රජය විශ්‍රාමිකයන්ට ගෙවන මොකක්ද? විශ්‍රාම වැටුප. මම අහන්න පුතාගෙන්. හැබැයි මේ විශ්‍රාම වැටුප ගන්න සේවකයා වැඩක් කරනවද? අලුතෙන් භාණ්ඩයක් බිහි වෙනවද? නෑ. වෙන්නේ මොකක්ද? ආණ්ඩුවේ තිබිච්ච සල්ලි ටික ඒක පාර්ශවීයව මේ පුද්ගලයා ළඟට එන එක විතරයි. එහෙම නැතුව අලුතෙන් භාණ්ඩයක් බිහිවීමක් සිදු වෙන්නේ නැහැ. මේවා ජාතික ගිණුම් වලට ගන්න. තේරෙනවද පුතේ? එහෙනම් භාණ්ඩයක් හෝ සේවාවක් බිහිවීමකින් තොරව එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන මෙන්න මේ වගේ මූල්‍ය ප්‍රවාහ ඒක පාර්ශවීය මූල්‍ය ප්‍රවාහ අපි හඳුන්වනවා පුතේ සංක්‍රාම කියලා. සංක්‍රාම ගන්නේ නැහැ. මොනවද පුතේ සංක්‍රාම වලට තියෙන උදාහරණ? විශ්‍රාම වැටුප්, රජයේ සංක්‍රාම. රජයේ සංක්‍රාම කියන තැන වරහන් ඇතුළේ යන පුතේ සමෘද්ධිය. රජයේ සංක්‍රාම කියන තැන වරහන් ඇතුළේ යන පුතේ සමෘද්ධිය. සමෘද්ධිය. පෞද්ගලික සංක්‍රාම. පෞද්ගලික සංක්‍රාම. හරිද? පෞද්ගලික සංක්‍රාම. හරිද ළමයි? right. දෙවෙනි එක නෝත්තේ පාවිච්චි කළ භාණ්ඩ නැවත ගැනීම ආශ්‍රිත ගනුදෙනු. දෙවෙනි කියන්නේ පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු.
පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු. මේ බලන්න. පාවිච්චි කළ භාණ්ඩ නැවත විකිණීම ආශ්‍රිත ගනුදෙනු. මේ බලන්න. පාවිච්චි කරපු භාණ්ඩ නැවත විකිණීම. පාවිච්චි කරපු භාණ්ඩ නැවත විකිණීම. මේ බලන්න. නේද? කියනවා පාවිච්චි කරපු බඩු සෙකන්ඩ් හෑන්ඩ් බඩු නැවත විකුණු. මේ බලන්න උදාහරණයක්. පොතේ මෙන්න තියෙනවා 2008 කාර් එකක් හැදුවා. 2008. ඕක අමර. මෙන්න අමර ගත්තා. අමර 2008 කාර් එක ගත්තා. කාර් එක හැදුවේ 2008. කාර් එක මේ අමර ගත්තේ 2008. 2008 ජාති ගිණුමට ගිහින්. හරිද? එතකොට මේ කාර් එක පුතේ 2020 අමර නයනට විකුණනවා. අමර නයනට කාර් එක විකුණනවා. 2020 අමර නයනට කාර් එක විකුණුවා. ඒතකොට 2020 වෙච්ච ගනුදෙනුව. හැබැයි 2020 ගනුදෙනුවක් වුණාට පුතේ අලුතෙන් කාර් එකක් හැදුනද? නෑ. අන්න මතක තියාගන්න පුතේ. අලුතෙන් කාර් එකක් හැදීමක් සිදු වෙන්නේ. මෙතන වෙන්නේ පැරණි කාර් එකේම අයිතිය මාරු වෙන එක. අලුතෙන් භාණ්ඩයක් බිහි වෙන්නේ. තේරෙනවද? එහෙනම් මේ නැවත විකිණීම් ගනුදෙනු වලින් වෙන්නේ හදපු භාණ්ඩයක පෙර වර්ෂයක ජාතික ගිණුම් වලට ගිහිපු භාණ්ඩයකම අයිතිය මාරු වෙන එක විතරයි. 2008 කාර් එක හැදුවේ 2008 ජාතික ගිණුම් වලට ගියා. ඒක 2008 සමන් ගත්තේ. සමන් නෙවෙයි කවුද? අමර අපේ. අමර ඒ කාර් එක නැවත විකුණනවා ණයකට 2020. තර 2020 ගනුදෙනුවක් වුණාට පුතේ 2020 අලුතෙන් කාර් එකක් නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. 2020 අලුතෙන් කාර් එකක් නිෂ්පාදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? right. නැවත විකිණීම් ගනුදෙනු ගන්නේ නැහැ. මොනවද උදාහරණ තියෙනවා? පැරණි මෝටර රථ, පැරණි ගෘහ භාණ්ඩ වැනි දෑ විකිණීම. ඊළඟ ලියන්න පුතේ. සුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් සහිත ගනුදෙනු. ඊළඟ ලියන්නේ සුද්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් සහිත ගනුදෙනු. 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 සුද්ධ වශයෙන් මූල්‍ය ස්වරූපයක් කියන්නේ මේකයි. මෙතන මේ භාණ්ඩයක් හුවමාරු වෙන්නේ නැහැ. මේක භාණ්ඩයකට අදාළ සිද්ධියක් නෙවෙයි. අර අයිතිය හුවමාරු වීමක් වෙන්නේ. භාණ්ඩයක් හුවමාරු වෙන්නේ. මේ බලන්න. ABC සමාගමේ කොටස් නාමල් ABC සමාගමේ රුපියල් ලක්ෂයක් දීලා කොටස් ගන්න. රුපියල් ලක්ෂ ගෙවුවා පුතේ. දැන් අපිට කඩේට ගිහිල්ලා රුපියල් 70ක් දුන්නම පාන් ගෙඩියක් දෙනවනේ. රුපියල් 70 යනවා මේ පැත්තට පාන් ගෙඩිය. භාණ්ඩයකට සම්බන්ධයි. භාණ්ඩ හා සේවා එක සම්බන්ධයි. හැබැයි මෙතන බලන්න පුතේ. නාමල් කොටස් ටික නාමල් ලක්ෂ දුන්නම නාමල්ට දුන්නේ කොටස්. කොටස් කියන්නේ පුතේ භාණ්ඩයක් නෙවෙයි. සමාගමක අයිතියක්. මම පුතා දන්නව නේද? සමාගමක අයිතියක්. අන්න ඒ වගේ ගනුදෙනු වලට කියනවා සුද්ධ මූල්‍ය ගනුදෙනු. එහෙනම් බලන්න පුතේ.
කොටස් ණය කර බිල්පත් ගනුදෙනු ඒවට කියන මොකද්ද? ඒවයි භාණ්ඩයක් හුමාරු වෙන්නේ. අයිතියක් හුමාරු වෙන්නේ. ඒව ගන්නෙත් නෑ. උදාහරණ දෙන්න මොනවද? කොටස් වෙළඳපළ ගනුදෙනු, මූල්‍ය පත්‍රිකා ආශ්‍රිත ගනුදෙනු. ඊළඟට කියලා දෙන්නේ නොගෙවූ ගෘහ සේවය. 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 වරහන් තුල යන්න සපාරිභෝජන සේවා. සපාරිභෝජන සේවා. නොගෙවූ ගෘහ සේවය වරහන් තුල යන්න සපාරිභෝජන සේවා. සපාරිභෝජන සේවා. සපාරිභෝජන සේවා. හරි. පුතේ ගෙදර ගෘහණිය නේද? ගෙදර අම්මා ගෙදර කරන සේවාව ජාතික ගිණුම් වලට ගන්නෙ නේ. මොනවද ගෘහණියක් කරන්නේ? ගේ දොර අතුබතු ගෑම, ආහාර පිළියෙල කිරීම, ආහාර පිළිගැන්වීම, නිවස අලංකරණය, ගෙවතු අලංකරණය, දරුවන් රැකබලා ගැනීම, දරුවන්ට මව්කිරි ලබා දීම, ඔය වගේ දේවල් මේ අපුතේ ඵලදායි දේවල්. මෙන්න මේ දේවල් ජාතික ගිණුම් වලට ගන්නෙ නේ. ගෘහාශ්‍රිතව සිදුවන මෙන්න මේ දේවල් මොනවද? ගේ ඔය මම කියපු කාර්යටි ගෘහණිය කරන කටයුතු ටික නිවසේ ඵලදායි. බොහොම වැදගත්. ඒව පුතේ ජාතික ගිණුම් වලට ගන්නෙ නෑ. ඒවට කියන සපාරිභෝජන සේවා, නොගෙවූ ගෘහ සේවය. ඒව ගන්නෙත් නෑ. ඊළඟ මිනිස් ශ්‍රමයකින් ඊළඟට නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. ලියන්න. නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. වරාංග තුල යන්න භූමිය, ජලය, වාතය. වරාංග තුල යන්න භූමිය, ජලය, වාතය. භූමිය, ජලය, වාතය. ඊළඟ පුතේ තියෙනවා මෙන්න මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන ස්වාභාවික සම්පත්. ආයි කියන්න පුතේ නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. වරහන් ඇතුලේ භූමිය, ජලය, වාතය. පස්වෙනි පුතේ නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත්. වරහන් ඇතුලේ භූමිය, ජලය, වාතය. පුතේ නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත් තියෙනවා. වාතය, ජලය, ඒව ගන්න. දැන් අපි හුස්ම ගන්න වාතය නේද? වටිනා සම්පතක්, වටිනා භාණ්ඩයක්. නේද? මේ වැටෙන වැහි වතුර ටික වටිනා භාණ්ඩයක්. හැබැයි සබාධම දෙන්නේ. ඒවයි මේ මිනිස්සු මැදිහත් වෙලා හදන ඒවා නෙවෙයි. මිනිස්සු මැදිහත් වෙලා හදන ටික තමයි පුතේ ගන්න. ඊව ගන්න. ඊළඟ කිනෝ කැනීම් මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වන ස්වාභාවික සම්පත්. මේ බලමු. දැන් බේකරියේ හදන පාන් ගෙඩියේ මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු වෙනවා නම් ඇලේ දොලේ හැදෙන මාළුවගෙනුත් ඉටු වෙන්නේ එකම දේ. පාන් ගෙඩියත් අපේ ආහාරය, මාළුවත් අපේ ආහාරය. බේකරියේ හැදෙන පාන් ගෙඩිය නිෂ්පාදනයක් නම් අර ඇලේ දොලේ හැදෙන නේද වර්ධනය වන මාළුවත් නිෂ්පාදනයක් වෙනවා.
බේකරිය හැදෙන නිෂ්පාදනය මිනිහෙක්ගේ මැදිහත් වීමකින් හැදෙන්නේ. හැබැයි ඇලේ දොලේ හැදෙන මාළුවා හැදෙන්නේ මිනිහගේ මැදිහත් වීමකින් වේ ස්වභාවික නිෂ්පාදන ක්‍රියාව. අපි පුතේ ගන්නේ මිනිහා මැදිහත් වෙලා හදන ටික විතරයි. අර ඇලේ දොලේ වර්ධනය වෙන මාළුව මිනිහගේ මැදිහත් වීමකින් තොරව හැදේ. ස්වභාවිකව නිෂ්පාදනය වෙන දේවල් අපි ජාතික ගිණුම් වලට ගන්නවා. ස්වභාවික නිෂ්පාදන ක්‍රියා. බලන්න කියනවා මිනිස් ශ්‍රමයකින් තොරව වර්ධනය වෙන ස්වාභාවික සම්පත්. ජලාශවල මත්ස්‍ය වැඩි වුණාට ගන්න. දැන් බලන්නනේ. හේනක බඩයිරුඟු වගාවක හැදෙන බඩයිරුඟු කරලා අපි ජාතික ගිණුම් වලට ගන්නවා. හේනක බඩයිරුඟු වගාවක හැදෙන බඩයිරුඟු කරලා අපි ගන්නවා. හැබැයි අපි ගන්නෙ නෑ කැලේක ගහක ගෙඩි හැදෙන ඒවා ගන්නෙ. කැලේක ගහක ගෙඩි හැදෙන ඒවා ගන්නෙ නෑ. දැන් කැලේ ගහක හොස් පළදාවක් වර්ධනය වෙනවා. ඒවා අපි ඇතුළත් කරන්නේ නෑ. පැහැදිලිද? ඒවා අපි ඇතුළත් කරන්නේ නෑ. යම්. හොඳයි. ඊළඟට ආයතන ගන්න වනාන්තර ඇලේරක් ගහලා යන තව එකක් පුතේ මත්ස්‍ය ගහණය. මත්ස්‍ය ගහණය. වනාන්තර ගන්නෙත් නෑ, මාළුන්ගේ වර්ධනය ගන්නෙත් නෑ. කැණීම් නිසා ක්ෂය වන ස්වාභාවික සම්පත්. කැණීම් නිසා ක්ෂය වන ස්වාභාවික සම්පත්. කැණීම් නිසා ක්ෂය වන ස්වාභාවික සම්පත්. මේ පොළොව කාරලා ගණිතී ක්ෂය වෙන උන ස්වාභාවික සම්පත් ඉවර වුණොත් ඒව ගන්න. ඉගෙනීම හා විවේකය ගන්න. අපි ඉගෙනගෙන දැනුම වර්ධනය කරගත්ත කියලා ඒක ගන්න. විවේකය ගන්නෙත් නෑ. දැන් අපි විවේකය කියන්නේ අපේ අවස්ථාව වුණාට උන දෙයක් නෙමෙයි. දැන් අපි කැමති නේද පොඩ්ඩක් එළියට ගිහිල්ලා විවේක ගන්නනේ. දැන් ගෙවල් පල්ලේ කොටු වෙලා ඉඳපු අපි එක සැරේට කොරෝනා ඉවර වුණොත් නේද? සියලු මිනිසුන් මේ ඇවිදින්න තියාගන්නේ. ඇයි අපි ගෙවල් වලට වෙලා මානසික පීඩනයකින් ඉන්නේ. නේද? ගෙවල් වලට වෙලා එපා වෙලා ඉන්නේ නේද? හරිද? දැන් අපිට විවේකයක් හම්බෙලා එළියට යන අවස්ථාව ලැබුණොත් අන්න අපි ඒකත් අපේ අවස්ථාව ඉටු වීම. හැබැයි විවේකය ගන්න නෑ. රයිට්? ඊළඟ මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනයන් සම්පත් වල වටිනාකම් වෙනස් වීම. මිල වෙනස් වුණා ස්වභාවික වර්ධනය වෙලා වටිනාකම් වෙනස් වුණා මේව ගන්නෙත් නෑ. හරිද? ඔන්න පුතේ ගන්න නැති සෙට් එක ලිව්වා. දැන් මම ගන්න ටික ලිව්වා. ගන්නේ නැති ටික ලිව්වා. පැහැදිලිද? දැන් තියෙන්නේ අපිට ගන්දෝ නොගන්දෝ අභ්‍යාස. විභාග ධ්‍යාන ටිකක් දීලා පුතේ මේවා ගන්නවද නැද්ද කියලා කියන්න හේතුවත් එක්ක. පුතාට දැන් තවත් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මට පේන විදියට නම් විභාගයේ පොඩ්ඩක් හරි කල් යයි කියලා හිතෙනවා. ඒවටත් එක්ක අපි ඇජස්ට්මන්ට් එකකට එනවා. පුතාට වෙනද වගේ පන්තියෙන් ලොග් අවුට් වෙලා දුවන්න එපා. වෙනද වගේ පන්තියෙන් ලොග් අවුට් වෙලා දුවන්න එපා. එක සැරේට. පන්ති ඉවරුණාම ප්‍රශ්න අහන්න ඔබට විනාඩි 20ක තිහේ කාලයක් හම්බෙනවා. හැම පන්තියක්. ඉවර වුණාට පස්සේ ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. ඊයේ දවසේ මොරවක පන්ති ඉවරුනේ රෑ 7ට දරුවා 7:35 වෙනකන් අඛණ්ඩව ප්‍රශ්න අහනවා. 7:35 වෙනකන් අඛණ්ඩව එක්කෙනෙක් අහන ප්‍රශ්න උත්තර දෙනවා. ඒව බොහොම පිළිවෙලට ප්‍රශ්න ටිකක්. අදත් ඔබට හැම පන්තියක් ඉවර වෙච්ච ගමන් දෙනවා. අර වෙනම කාලයක් දුන්නම් පුතේ දරුවෝ සහභාගී වෙන්නේ නැහැ. ඒක පොඩි අඩුවක් තියෙනවා. අර එහෙම පන්ති ඉවර වෙලා එහෙම ප්‍රශ්න අහනකොට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට පුතේ අපිට තව ඉතුරු වෙලා තියෙනුනේ තීර කෑලි දෙකක්. මොකද්ද අපිට ඉතුරු වෙලා තියෙන තීර ටික මට කියන්න. සංවර්ධනයේ වර්ධනය කියන සොච්චම් පාඩමයි. පොඩි පාඩම් කෑල්ලයි. මුදල් මෙවීමයි. ඔන්න පොඩි පාඩම් කෑල්ලක් තියෙනවා. ගෙවුම් ශේෂයයි. ඔය ඔක්කොම මේ සතියෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් පාඩම්. හරිද? අපි ඒකේ එක කොටසක් මුදල් මෙවීම කියන පොඩි කොටස අද 10යි කීයට පටන් මේ අද 9යි 30ට පටන් ගන්නවා. එහෙනම් හැම දරුවෙකුටම කියන්න ඕන මුදල් මෙවීම පටන් ගන්නවා 9යි 30ට.
9:30 ඉඳලා ඉතිරි පැය 4 අපි මුදල් මෙවීම අවසන් කරනවා. හරිද? රයිට්. ඒ නිසා දරුවන්ට කියන්නේ දරුවෝ නෙවෙයි. යාළුවන්ට කියන්නේ අනිවාර්යයෙන්ම මුදල් මෙවීම කොටස කරනවා සහභාගී වෙන්න කියලා. හරිද? රයිට්. දැන් අපි එනවා පුතේ අභ්‍යාසයකට. රෝමන් අංක 2 අභ්‍යාසය කරන්න. හැබැයි අවශ්‍යයි. හේතුවත් අවශ්‍යයි. කරන්න. 2 අභ්‍යාසය කරන්න. කරන්න හැබැයි කොලේක හොඳේ. පොතේ ලියන්නේ. රයිට්. බලනිකන් ගොවියෙකු පවුලේ පාරිභෝජනය සහ මිරිස් වගා කිරීම. හයිලයිට් කරන්න මිරිස් භාණ්ඩයක්ද සේවාවක්ද? භාණ්ඩයක්. නේද? හයිලයිට් කරන්න මිරිස්. හරි. පරිස්සමෙන් හයිලයිට් කරන්න මිරිස්. ගොවියෙකු පවුලේ පරිභෝජනය සහ ගෙවත්තේ මිරිස් වගා කිරීම ඇතුළත් කෙරේ ස්වපාරිභෝජන භාණ්ඩ. ඇතුළත් කෙරේ ස්වපාරිභෝජන භාණ්ඩ.
දෙවෙනි එක. ගෘහණියක් තම පුතුට ඉංග්‍රීසි ඉගැන්වීම. දැන් ගෙවල් වල මේ දවස්වල ඉගන්වන්නේ නේද? ඉස්කෝලේ උගන්වන්නෙත් නැහැ. ගෘහණියක් තම පුතුට ඉංග්‍රීසි ඉගැන්වීම. අම්මා කෙනෙක් පුතාට ඉංග්‍රීසි ඉගැන්වීම ගන්න නැහැ පුතේ. ඒවා ස්වපාරිභෝජන සේවා. යන ඇතුළත් නොවේ ස්වපාරිභෝජන සේවා. ඇතුළත් නොවේ ස්වපාරිභෝජන සේවා. ඇතුළත් නොවේ ස්වපාරිභෝජන සේවා. ඊළඟ තමන්ගේ නිවසින් ලබා දෙන නේවාසික සේවය. යන ඇතුළත් කෙරේ. තමාගේ නිවසින් ලබා දෙන නේවාසික සේවය ඇතුළත් කෙරේ. රතු පැනරල් ලියන්න පුතේ එතන පැහැදිලි කිරීමක්. රතු පැනරල් ලියන්න පැහැදිලි කිරීමක්. රතු පැනරල් ලියන්න පැහැදිලි කිරීමක්. මොකද පැහැදිලි කිරීම ලියන්න පුතේ? තමාට අයත් නිවසක පදිංචි වී සිටියත්. 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 වා ඇස්තමේන්තුගත. තමාට අවශ්‍ය නිවසක අයත් නිවසක පදිංචි වී සිටියත් ඇස්තමේන්තුගත බදුකුලී වටිනාකමක්. ඇස්තමේන්තුගත බදුකුලී වටිනාකමක් ජාතික ගිණුම් තුලට ඇතුළත් කරයි. ඇස්තමේන්තුගත බදුකුලී වටිනාකමක් ජාතික ගිණුම් තුලට ඇතුළත් කරයි. ඊළඟ යන්න. නේවාසිකයෙකු තමන් විසින්ම ගරාජයක් ඉදිකිරීම. හයිලයිට් කරන්න ගරාජේ. මොකද පුතේ? ස්වපාරිභෝජන භාණ්ඩය. ගරේජ් එක හයිලයිට් කරන්න ස්වපාරිභෝජන භාණ්ඩය. හරිද? රයිට්. ස්වපාරිභෝජන නිෂ්පාදනයකි. ස්වපාරිභෝජන භාණ්ඩය. ඇතුළත් කෙරේ ස්වපාරිභෝජන භාණ්ඩ. සිල්වා මහතා වූ ඉරිදා පුවත්පත කියවීම. අපේ උඩ ගෙදර සිල්වා යට ගෙදර පෙරේරා. හරිද? සිල්වා මහතා ඉරිදා පුවත්පත කියවීම. මම දැක්ක සිල්වා කියවන මේ ඉරිදා ඉංග්‍රීසි පුවත්පත්. හරිද? රයිට්. තොර කියනවා සිල්වා මහතා ඉරිදා පුවත්පත කියවීම. හරිද? පුතේ ඒක ඇතුළත් නොකෙරේ ස්වපාරිභෝජන සේවාව. ඇතුළත් නොකෙරේ ස්වපාරිභෝජන සේවාව. ඇතුළත් නොකෙරේ ස්වපාරිභෝජන සේවාව. ගැරේජ් එක ඇතුළත් කරනවා ස්වපාරිභෝජන භාණ්ඩයක්. පත්තරය කියන එක ඇතුළත් කරන්නේ ස්වපාරිභෝජන සේවාව. උයන්න. උයන්න. ගුරුවරයෙකු තම සිසුන්ට අන්තර්ජාලය මගින් ඉගැන්වීම. ගුරුවරයෙකු තම සිසුන්ට අන්තර්ජාලය මගින් ඉගැන්වීම. පුතේ ගුරුවරයෙක් තම ශිෂ්‍යයන්ට අන්තර්ජාලය මගින් ඉගැන්වීම ඇතුළත් කෙරේ. ඵලදායී ආර්ථික ක්‍රියාවක්. ගුරුවරයෙක් තම ශිෂ්‍යයන්ට අන්තර්ජාලයෙන් ඉගැන්වීම ඇතුළත් කරනවා ඵලදායී ක්‍රියාවක්.
ඊළඟ පුද්ගලයෙකු බලපත්‍රයක් නොමැතිව කොස්ගසක් කපා ප්‍රවාහනය කිරීම. බලපත්‍රයක් නොමැතිව කොස්ගසක් කපා ප්‍රවාහනය කිරීම. පුතේ මේ අහන්න හොඳට බොහොම පැහැදිලිව ඔබට තියරි පන්තිවල කියලා දුන්න මෙන්න මේ කතාව. මොකක්ද? පුතේ ජාතික ගිණුම් කරණයේදී බලන්නේ ඵලදායීද නැද්ද කියන එක මිසක් නීති විරෝධීද නැද්ද කියන එක නෙවෙයි. අපි නීති විරෝධීද නීති විරෝධී නැද්ද කියලා බලන්න. හරිද? නීති විරෝධීද නැද්ද කියලා බලන්න. හරිද? බලන්න. පොලිසිය නෙවෙයි. අපි ජාතික ගිණුම් හදන ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ පොලිසිය නෙවෙයි. දැන් පොලිසිය බලන්නේ මොකක්ද? නීති විරෝධීද නැද්ද? දැන් පොලිස් නිලධාරියෙක් පාර යනකොට බලන්නේ මොනවද? මේවා නීති විරෝධීද නැද්ද කියලා බල බල යනවා. හැබැයි අපි පොලිසිය නෙවෙයි. අපි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් හදනවා. අපි බලන්නේ ඵලදායීද නැද්ද? ඵලදායී සියලු දේවල් අපි ගන්නවා. ඵලදායී නැතිව ගන්න. එතකොට නීති විරෝධී උනත් ඵලදායී නම් අපි ඒව ගන්න. මොකද පුතේ කිව්වේ? ජාතික ගිණුම් කරණයේදී සලකා බැලෙන්නේ ඵලදායීද නැද්ද යන්න මිස නීත්‍යානුකූලද නැද්ද යන්න නොවේ. බලන්න ඵලදායීද නැද්ද කියනවා පුතේ. ඇතැම් ආර්ථික ක්‍රියා නීති විරෝධී වුවත් ඒවා ඵලදායී නම් ජාතික ගිණුම් තුලට ඇතුළත් කෙරේ. ඒවා ඵලදායී නම් පුතේ අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කරනවා. තේරෙනවද? රයිට්. අපි එනකොට මිනිස්සෙක් පසිප්පු කෑන්නක් අරන් දුවන. ඔන්න ජාතික ගිණුම් හදන්න යද්දි අපි යද්දි දෙහිගස්පේ මිනිස්සෙක් පසිප්පු කෑන්න එකක් කරේ තියාගෙන දුවන. අපි මේ මිනිස්සට කතා කරනවා. මොකද්ද? හෝ දුවන්න එපා. අපි පොලිසියෙන් නෙවෙයි. මොකද කියන්නේ? හෝ දුවන්න එපා. අපි පොලිසියෙන් නෙවෙයි. අපි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ. අපි බලන්නේ ඵලදායීද නැද්ද කියන එක. ඔය කසිප්පු නීති විරෝධී වුණත් ඕවා හරි ඵලදායී. අපි ඕක අපේ ජාතික ගිණුම් වලට ගන්නවා. අපිට කියන්න ලීටර කීයක් තියද, ලීටර එක මිල කීයද, අපි ඕ ජාතික ගිණුම් වලට ගන්නවා. පැහැදිලිද? එහෙනම් පුතේ නීති විරෝධී ක්‍රියා මොනවද? වැලිජාවාරම, ගස් කපා ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය, ඊට පස්සේ ගණිකා වෘත්තිය, ඔය ඕන එකක් අපි ගන්නවා. ඵලදායී දේවල්. හරිද? ඵලදායී නම් ගන්නවා. ආයි නීති විරෝධීද නීත්‍යානුකූලද අදාළ නැහැ. තේරුණාද? රයිට්. ලියන්න තියටින් ඇතුළත් කෙරේ ඵලදායී ආර්ථික ක්‍රියාවකි. ඇතුළත් කෙරේ ඵලදායී ආර්ථික ක්‍රියාවකි. ඇතුළත් කෙරේ ඵලදායී ආර්ථික ක්‍රියාවකි. රයිට්. එයට දෙලියන්න පුතේ. ඔය දාන ප්‍රශ්න පුතේ අවසානයේ අහන්න. රයිට්. එතන පොඩි රතු බැනන වාක්‍යයක් ලියන්න පුතේ. චූටි අකුරෙන් දෙපැත්තටම යන ලියන්න. ජාතික ගිණුම් කරණයේදී ජාතික ගිණුම් කරණයේදී සලකා බැලෙන්නේ
ජාතික ගිණුම්කරණයේදී සලකා බැලෙන්නේ ජාතික ගිණුම්කරණයේදී සලකා බැලෙන්නේ ඵලදායීද නැද්ද? ජාතික ගිණුම්කරණයේදී සලකා බැලෙන්නේ ඵලදායීද නැද්ද? යන්න මිස ඵලදායීද නැද්ද යන්න මිස නීත්‍යානුකූලද නැද්ද යන්න නොවේ. ඵලදායීද නැද්ද යන්න මිස නීත්‍යානුකූලද නැද්ද යන්න නොවේ. අය කියනු ජාතික ගිණුම්කරණයේදී සලකා බැලෙන්නේ ඵලදායීද නැද්ද යන්න මිස නීත්‍යානුකූලද නැද්ද යන්න නොවේ. නීති විරෝධීවත් නීති විරෝධීවත් නීති විරෝධීවත් නීති විරෝධීවත් ඵලදායී නම් නීති විරෝධීවත් ඵලදායී නම් ඒවා ජාතික ගිණුම් තුලට ඇතුළත් කෙරේ. නීති විරෝධීවත් ඵලදායී නම් ඒවා ජාතික ගිණුම් තුලට ඇතුළත් කෙරේ. නීති විරෝධීවත් ඵලදායී නම් ඒවා ජාතික ගිණුම් තුලට ඇතුළත් කෙරේ. නීති විරෝධීවත් ඒවා ඵලදායී නම් ජාතික ගිණුම් තුලට ඇතුළත් කෙරේ. හරිද? right. ඔන්න පුතේ ගත්ත මොකක්ද? ඇතුළත් කරන්නේ මොනවද ඇතුළත් නොකරන්නේ මොනවද කියලා අභ්‍යාසයක් අපි ගත්තා. හරිද පුතේ? හොඳයි. හොඳ උස්මක් ගමු. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. අර MCQ 50 විභාගයේ උත්තර ටික හරි වැරදි ලකුණු කර ගන්න ඕන සියලු දෙනා. ඒක සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච නැත් දරුවෝ ඒකේ උත්තර ටික ලකුණු කර. තමන්ගේ ලකුණ කීයද කියලා බලා ගන්න ඕන. හරිද? right. අපි ඊට පස්සේ ගන්නවා පුතේ ප්‍රශ්නයක් විදිහට මොකක්ද? නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු ලෙස සලකන දෑ මොනවාද? නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු ලෙස සලකන දෑ මොනවාද කියලා බලමු. පුතේ නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා. නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා. නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා කටයුතු. නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු. නිරීක්ෂණය වෙන්නේ නැහැ පුතේ. පේන්නේ නැහැ. දැන් මේ ඔබ බලන්න වෙනද පුතා ඔය දෙවෙනි සැරයක් කළා දන්නවා අයියලා දන්නවා. අර මේ වගේ පටියක් තියාගෙන පැරිල්ල අර සියත්‍ර පන්තියට එනකොටත් යනකොටත් මම ඔබේ වැඩ බැලුවා. නේද? අර පටි වලින් ගහ වැඩ බැලුවා. මම ඔබ නිරීක්ෂණය කළා. හැබැයි දැන් මට ඒක කරන්න විදිහක් නැහැ. ඒ නිසා පුතේ සොයම් පෙළඹවීමෙන් වැඩ කරන්න. සොයම් පෙළඹවීමෙන්. මම පුතන් මේ සතියේ දීලා තියෙන වැඩේ මොකක්ද? මේ මාසේ දීපු පේපර්ස් ටිකට උත්තර ලියලා
පේපර් ෆයිල් එකට අමුණා ගන්න. ඒ ප්‍රශ්න පත්‍රවල අංකේ පොඩි වැරැද්දක් වුණානේ. දැන් මේ 67 පේපර් එක මේ මාස් දීපු. වැරදි. අර ගිය මාසෙත් 67ක් දුන්නා. 67 කපලා 10ක් එකතු කරලා 77 කියලා ලියලා උත්තර ටික දැන් මේ ප්‍රශ්න පත්‍ර මිටිය. බලන්නකොට පේපර්ම කොච්චර දුන්නද මේ කොරෝනා සීසන් එක ඇතුලේ. පැහැදිලිද? පේපර් ෆයිල් එකට තියලා ලස්සනට අමුණ ගන්න. දැන් පුතේ ස්වයං පෙළඹවීමෙන් වැඩ කරන්න. දැන් පාර පස්සේ එලවන්න කෙනෙක් නෑ. දැන් ඔබට වැඩවලින් මග අරින්න පුළුවන්. හැබැයි පුතේ ඔබේ මග අරින්නේ වැඩ නෙවෙයි. ඔබේ ජීවිතේ, ඔබේ අනාගතේ. පැහැදිලිද? තමන්ට අවංක වෙලා මේ මාස දෙකමාර වැඩ කරන්න. පැහැදිලිද? මේ මාස දෙකමාර වැඩ කරන්න. හරිද? වැඩ කළොත් නියත ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. නියත ප්‍රතිඵලයක්. හරිද? තවමත් ඔබ ප්‍රමාද නැහැ. පාඩම් ටික පිළිවෙලට බලාගත්තොත් තවමත් ඔබ ප්‍රමාද නැහැ. තවමත් පුළුවන්. ඒ නිසා පුතේ හරියට වැඩ ටික වහින්න පැය 7ක් නිදාගෙන ඉතුරු දවල් කාලේ පැය 17 මේකටම යොදවන්න. මේ වෙන මුකුත් කරන්න බෑ. මේකටම යොදවන්න. පැය 7ක් නිදා ගන්න ඕන. මම ඒවා කියලා දීලා ඇති නේද? මොනවා කිව්වත් පැය 7ක් නිදා ගන්න නැත්තම් මුළු විභාගෙම ලොස්. දවල් කාලේ පැය 17 අධ්‍යාපනය විතරයි. ඔන්ලයින් ක්ලාස් පාඩම් කරනවා. වෙන මොකුත් නැහැ. දැන් ඔයා වැඩට ගියාම ඔෆිස් එකක වැඩට ගියාම වෙන වැඩ මොකුත් කරන්නේ නැහැ. ඔෆිස් එකේ වැඩ විතරයි. එහෙම හිතාගෙන දැන් මේ රස්සාවක් කරනවායි කියලා හිතාගෙන වෙන වැඩ මොකුත් නැහැ. උදේ 6ට නැගිට්ටා රෑ 11 වෙනකම් අකණ්ඩව වැඩ කරන්න. පොඩි විවේකයක් ගන්න. හැමතිස්සෙම වැඩ කරන්න. මේ වෙනම පැය දෙකක් පාඩම් කරන එහෙම නැහැ. උදේ 6 ඉඳන් රෑ 11 වෙනකම් දිගටම වැඩ. හැබැයි 11ට නිදා ගන්නවා. මම කියන්නේ මේක නිදි මරණ තරංගයක් නෙවෙයි. තමාරු මේ නිදි මරණ තරංගයක් කියලා හිතාගෙන දරුවන්ට උපදෙස් දෙනවනේ. පැය 7 පාඩම් කරත් මේ නිදා ගන්න. ඊටු සම්පූර්ණ ටයිම් වැඩ. පැහැදිලිද? රයිට්. නිරීක්ෂණය නොකළ ආර්ථිකය කියන්නේ ඒකයි. මොකක්ද? ජාතික ගිණුම් හදන ජනලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට ජාතික ගිණුම් හදන ජනලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට හසු නොවන නිරීක්ෂණය නොවන ආර්ථික ක්‍රියා. හරිද? රයිට්. තොරක් කියනවා රටේ බලධාරීන්ගේ විධිමත් ගණනයකට හසු නොවන රටේ බලධාරීන්ගේ විධිමත් ගණනයකට හඳුනා ගැනීමකට ලක් නොවි රට ඇතුලේ සිද්ධ වෙන ආර්ථික ක්‍රියා. පුතේ මේ නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු කියන්නේ ඒක. බලධාරීන්ගේ හඳුනා ගැනීමකට විධිමත් ගණනය කිරීමකට නිරීක්ෂණය නොවන ඒවා. පුතේ මේකේ පළවෙනි එක අපි කියනවා එක නීති විරෝධී ක්‍රියා. නිරීක්ෂණය නොවන පළවෙනි එක තමයි පුතේ නීති විරෝධී ක්‍රියා. නීති විරෝධී ක්‍රියා. පුතේ නීති විරෝධී ක්‍රියා. මේ නීති විරෝධී ක්‍රියා නැවත කොටස් දෙකකට බෙදෙනවා. නීතියෙන් තහනම් කර ඇති ක්‍රියා. තහනම් කොට ඇති ක්‍රියා. නීතියෙන් තහනම් කොට ඇති ක්‍රියා. මොනවද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළ තියෙන දේ. මොනවද? වැලිගොඩ දැමීම, ගස් ජාවාර, මත්ද්‍රව්‍ය ජාවාර, මත් කුඩු ජාවාර, ගණිකා වෘත්තිය. ඕවා පුතේ නීතියෙන් තහනම් කොට ඇති. හරිද? ඊළඟට ගියොත් දෙවෙනි එක සුදුසුකම් නොල පුද්ගලයන්
සිදු කරන සුදුසුකම් නොලත් පුද්ගලයන් සිදු කරන නීත්‍යානුකූල ක්‍රියා. ඒ මොකක්ද? පුතේ සමහර නීත්‍යානුකූල කටයුතු සුදුසුකම් නැති පුද්ගලයෝ විසින් සිදු කරනවා. සමහර මේ නීති විරෝධී දේවල් සුදුසුකම් නැති පුද්ගලයෝ විසින් සිදු කරනවා. සුදුසුකම් නැති පුද්ගලයෝ කරනවා. අන්න ඒවට කියනවා පුතේ ඒවත් නීති විරෝධී ක්‍රියාගණයට වැටෙනවා. මොනවද පුතේ? සුදුසුකම් නොලත් පුද්ගලයන් සිදු කරන නීත්‍යානුකූල ක්‍රියා. සුදුසුකම් නොලත් පුද්ගලයන් සිදු කරන නීත්‍යානුකූල ක්‍රියා. මම උදාහරණයක් ගන්නම්. දැන් වෛද්‍ය සේවය සැපයීම කියන්නේ නීත්‍යානුකූල දෙයක්. වෛද්‍ය සේවය සැපයීම කියන්නේ වෛද්‍ය වෘත්තිය කියන්නේ නීත්‍යානුකූල දෙයක්. right? නීත්‍යානුකූල දෙයක්. හැබැයි සුදුසුකම් නැති පුද්ගලයෙක් qualification නැති කෙනෙක් අපි කියනවා මේ වෛද්‍ය උපාධියක් නැති කෙනෙක් වෛද්‍ය සේවයේ සැපයුවොත් ඒක නීති විරෝධී. වෛද්‍ය සේවය නීත්‍යානුකූල දෙයක්. සුදුසුකම් නැති එකෙක් කළොත් ඒක නීති විරෝධී. රථ වාහන ධාවනය අපි කියන බස් රථ ධාවනය නීත්‍යානුකූල දෙයක්. සුදුසු මේ වළංගු රියදුරු බලපත්‍රයක් නැති එකෙක් බස් රථයක් ධාවනය කළොත් ඒක නීති විරෝධී දෙයක්. ඒතර නීති විරෝධී දේවල් කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද? නීතියෙන් තහනම් කොට ඇති දේවල්. ව්‍යවස්ථාවෙම තහනම් දේවල්. දෙවෙනි එක පුතේ සුදුසුකම් නොලත් පුද්ගලයන් සිදු කරන නීත්‍යානුකූල ක්‍රියා. නිරීක්ෂණය නොකළ දෙවෙනි එක තමයි පුතේ සැඟවුණු ආර්ථික ක්‍රියා. සැඟවුණු ආර්ථික ක්‍රියා. විවිධ හේතු නිසා පුතේ ගණනය කිරීමකට පාත්‍ර නොවී තියෙන තව ටිකක් තියෙනවා. ඒවට සැඟවුණු ආර්ථික ක්‍රියා කියලා කියනවා. එහෙනම් අපි කියනවා නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු වාර්තා නොවන ආර්ථික කටයුතු දෙකයි. නීති විරෝධී ක්‍රියා සහ සැඟවුණු ක්‍රියා. දැන් අපි මේවා සටහන් කරමු. right. let's getting නිරීක්ෂණය නොකළ ආර්ථිකය සමන්විත වන්නේ කිසියම් රටක බලධාරීන්ගේ හඳුනා ගැනීමකට හෝ විධිමත් ගණනය කිරීමකට ලක් නොවි ඒවායින් වැළකී සිටිමින් කරනු ලබන ආර්ථික ක්‍රියාකාරකම් වලින්. එබඳු ආර්ථික ක්‍රියා කොටස් දෙකකි. ලියන්න ඒක නීති විරෝධී ආර්ථික ක්‍රියා. පළවෙනි ලියන්න නීති විරෝධී ආර්ථික ක්‍රියා. පළවෙනි ලියන්න නීති විරෝධී ආර්ථික ක්‍රියා. පළවෙනි එක නීති විරෝධී ආර්ථික ක්‍රියා. නීති විරෝධී ආර්ථික ක්‍රියා. right. මේවා කොටස් දෙකකි. මොනවද මේ නීති විරෝධී ආර්ථික ක්‍රියා? නීති කොටස් දෙකකි. අංක එක දාලා යන්න පුතේ. නීතියෙන් තහනම් කොට ඇති භාණ්ඩ හා සේවා. නීතියෙන් තහනම් කොට ඇති භාණ්ඩ හා සේවා. නීතියෙන් තහනම් කොට ඇති භාණ්ඩ හා සේවා. ඒ යටින් ලියන්න පුතේ. ඒක යටින් ලියන්න. උදාහරණ. උදාහරණ 15ක් නෙවෙයි පුතේ පේලියට ලියාගෙන යන්න. මත්ද්‍රව්‍ය, මත් වතුර, මත් පැන් කියලා ලියන්නේ හරිද? මත්ද්‍රව්‍ය, මත් වතුර, ගණිකා සේවය, ගණිකා සේවය,
ගස් කැපීම ඔට්ටු සූදු ඔට්ටු සූදු සුදු නෙවෙයි හොඳේ සූදු වැනිදෑ නිෂ්පාදනය ප්‍රවාහනය හා වෙළඳාම නිෂ්පාදනය ප්‍රවාහනය හා වෙළඳාම නිෂ්පාදනය ප්‍රවාහනය හා වෙළඳාම right මම ආයෙ කියනවා පුතේ මම ආයෙ කියනවා බලන්න කියනවා මොකද්ද උදාහරණ මත්පැන් පරිදා මත් ද්‍රව්‍ය මත් වතුර ගණිකා සේවය ගස් කැපීම ඔට්ටු සූදු වැනි දෑ නිෂ්පාදනය ප්‍රවාහනය හා වෙළඳාම නිෂ්පාදනය ප්‍රවාහනය හා වෙළඳාම දෙවෙනි එක ලියන්න පුතේ අංක 2 රෝමන් අංක 2 1 2 ඇතැම් නීත්‍යානුකූල ඇතැම් නීත්‍යානුකූල ඇතැම් නීත්‍යානුකූල ඇතැම් නීත්‍යානුකූල ඇතැම් නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා ඇතැම් නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා හිමිකම් නොලත් පුද්ගලයන් විසින් නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා හිමිකම් නොලත් පුද්ගලයන් විසින් හිමිකම් නොලත් පුද්ගලයන් විසින් නිපදවීම හිමිකම් නොලත් පුද්ගලයන් විසින් නිපදවීම ඇතැම් නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා හිමිකම් නොලත් පුද්ගලයන් විසින් නිපදවීම ඇතැම් නීත්‍යානුකූල භාණ්ඩ හා සේවා හිමිකම් නොලත් පුද්ගලයන් විසින් නිපදවීම right yeah ප්‍රධාන අංක 2 එනම් පුතේ බලන්න ඒ දෙකම නිරීක්ෂණය වෙන්නේ දෙවෙනි එක ලියන්න පුතේ විධිමත් ගණනය කිරීමකට පාත්‍ර නොවන විධිමත් ගණනය කිරීමකට පාත්‍ර නොවන නීත්‍යානුකූල ආර්ථික ක්‍රියා විධිමත් ගණනය කිරීමකට පාත්‍ර නොවන නීත්‍යානුකූල ආර්ථික ක්‍රියා විධිමත් ගණනය කිරීමකට පාත්‍ර නොවන නීත්‍යානුකූල ආර්ථික ක්‍රියා රතු පෑන අරන් වරහන් ඇතුළේ යන්න සැඟවුණු ආර්ථික ක්‍රියා වරහන් යන රතු පෑන ඇතුළේ යන්න සැඟවුණු ආර්ථික ක්‍රියා විධිමත් ගණනය කිරීමකට පාත්‍ර නොවන නීත්‍යානුකූල ආර්ථික ක්‍රියා වරහන් ඇතුළේ යන්න සැඟවුණු ආර්ථික ක්‍රියා සැඟවුණු ආර්ථික ක්‍රියා හොඳයි මොනවද පුතේ හරියට ගණන් කිරීමකට පාත්‍ර වෙන්නේ හැබැයි නීත්‍යානුකූල දේවල් රට ඇතුලේ සිද්ධ වෙන සමහර නීත්‍යානුකූල දේවල් තියෙනවා හරියට කවුන්ට් වෙන්නේ ගණනය වෙන්නේ නේ ඒවා අඩුවෙන් වාර්තා වෙන්නේ
නැත්නම් වාර්තා වෙන්නේ. මේ ගණන් වෙන්නේ. රට ඇතුලේ සිද්ධ වෙන මේ ඇතැම් නිෂ්පාදන කටයුතු රටේ සිද්ධ වෙනවා. හැබැයි ගණනය වීමකට විධිමත් ගණනය වීමකට පාත්‍ර වෙන්නේ නැහැ. අන්න අපිට. මෙන්න බලන්න කියන මොනවද කියන්නේ? සැඟවුණු බලන්න උදේ. ආපනශාලා තැබෑරුම් සිල්ලර වෙළඳසැල් හිමියන් තමන්ට ආදායම් ප්‍රකාශ නොකිරීම. හැබැයි අපේ රටේ මේ ආපනශාලා තැබෑරුම් මොකද කරන්නේ? ඒවා වෙළඳාම සිදුවන ප්‍රමාණය තමන්ට ලැබෙන ආදායම් ප්‍රමාණය ලක්ෂයක් ලැබුණොත් කියන්නේ 50000. ලක්ෂයක් ලැබුණොත් කියන්නේ 50000. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අර චාර්ට් account කරලා ගියා ඔඩිට් ෆර්ම් එකකට. ඒ ඔඩිට් ෆර්ම් එකේ මට මාතර නගරයේ තියෙන ප්‍රධාන සිල්ලර කඩ ජාලයක බුක් කීපින් පොත් හදන්න දුන්නා. ඒ වෙළඳ සැල් වල පුතේ පොත් දෙකක් තියෙනවා. අර පොත් දෙකක් තියෙනවා. එක පොතක ලියන්නේ ගනුදෙනු 10කට එකක් වගේ. ඒ දවස්වල ගනුදෙනු 10කට එකක් වගේ. අනිත් පොතේ තමයි 9ක්ම ලියන්නේ. අර 10කට එකක් ලියන පොත තමයි පුතේ ආදායම් පොත් දෙපාර්තමේන්තුව පැන්නම දෙන්නේ. අපි ගියේ ගිනුම් තියන්න. හරිද? ගිනුම් තියද්දි මට දුන්න පොතේ තියෙන්නේ මට දෙන පොත. මම ඒක ගණන් හදන්නේ account හදද්දි මට දෙන පොතේ තියෙන්නේ ගනුදෙනු 10කට එකයි. 9ක්ම ලියන්නේ වෙන පොතක සටහන් වෙන්නේ ඒවා අපිට දෙන්නේවත්. ඒතර බලන්න ආණ්ඩුවට වාර්තා කරන්නේ 10%. ව්‍යාපාර වෙන ගනුදෙනු වලින් 10%. අන්න ඒ වගේ. ඒතර 90%ක් සැඟවිලා තියෙන්නේ. 90%ක් සැඟවිලා නිරීක්ෂණය වෙන්නේ. ට්‍රාන්සැක්ෂන් 10කින් එකයි ලියන්නේ. ඒ ලියන පොත තමයි ආණ්ඩුවට වෙන්නේ. 90%ක්ම සැඟවිලා. හරිද? රයිට්. ඊට පස්සේ මම තව දෙයක් කියනවා. ඔය චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කියලා ඉන්නවනේ. ඒ මාවතේ මම ෆයිනල් විභාග 4 විභාග 3ක සීමාවට ගිහින් ඉන්නේ. මේ රටේ අපරාධකාරයෝ අපරාධ වෘත්තීන් දෙකක් තියෙනවා. එකක් තමයි නීතිඥයෝ. නීතිඥයෝ පුතේ එහෙමයි. ඕන මිනිමරුවෙකුට කියනවා මම උඹ බේරලා දෙන්න මගේ ගාන වෙච්චයි. මගේ ගාන වෙච්චයි. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ලත් ඒ වගේ. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ලත් ඒ වගේ. කියනවා මම උඹේ බද්ද අඩු කරලා දෙන්නම් මෙන්න මේ ගානට. මගේ ගාන මෙච්චරයි. එහෙනම් අපරාධකාරයෝ බිහි කරන උගත්තු දෙන්නෙක් ඉන්නවා. එක නීතිඥයෝ. අනිත් වෘත්තිය ගණකාධිකාරියෝ. පැහැදිලිද? අපරාධ වෘත්තිය බලන්න චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ලා කරන්නේ ටැක්ස් එක බදු කරලා කරන්නේ පුතේ. තනිකර ව්‍යාපාරිකයා හම් වෙනව ගිහිල්ලා කියනවා මෙන්න ඔබට ඔය විදියට ගෙවන්න ඕන ව්‍යාපාරිකයා ගිහින් කියනවා මට මේ අවුරුද්දට බද්ද ඇවිල්ලා ලක්ෂ 10ක්. ඇකවුන්ටන්ට් කියනවා රයිට් මම ඕක ඇඩ්ජස්ට් කරලා දෙන්නම් ලක්ෂ 2කට. මට ඕන මෙන්න මේ ගාන. කළු වෘත්තියක් කියලා මම කියනවා. කළු වෘත්තීන් දෙකක්. බලන්න ලක්ෂ 10ක් මේ රටේ ජනතාවට යන්න තියෙන සල්ලි, රටට ආදායම් වෙන සල්ලි. ගණකාධිකාරියෝ කරන්නේ මොකක්ද? ඒක ලක්ෂ 2කට අඩු කරන ලක්ෂ 8ක් පාඩු කරලා කමිස් ගන්න. කවුරු හරි කියනවා මේ රටේ නීතිඥ හොඳයි කියලා. කවුරු හරි කියනවා මේ රටේ ගණකාධිකාරියෝ හොඳයි කියලා. මම කියනවා නෑ. ඒ තවත් අපරාධකාරයෝ කොටස් දෙක. තව වගකීමින් කියන කතාව. හරිද? රයිට්. යන්න. බදු ආදායම් සැඟවීම. අනේ ඊළඟ බදු ආදායම් සංග්‍රහ මම කිව්වේ ලක්ෂ 10යි. බත් ඇවිල්ලා තියෙන්නේ. ගෙවන්න ඕන නැත්ත වශයෙන්. ඇත්තටම අර ඇකවුන්ටන්ට්ලා විවිධ උපක්‍රම ආදී දේවල් දාලා ලක්ෂ 2කට ඕක අඩු කරනවා. ඊළඟ සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වැළකී සිටීම. අන්න පුතේ අර ETF EPF ගෙවන එකෙන් වැළකීලා ඉන්න. ඊළඟ බලධාරීන් වෙත සංඛ්‍යාලේඛන සැපයීමට ඇති අකමැත්ත. පුතේ මේ
ඉලක්ක සංඛ්‍යාලේඛන දුන්නම තවත් කරදරයක්. නිතරම ඇවිල්ලා පරීක්ෂා කරන දත්ත හොයන විකාර සාංගගෙන. හරි. නිරීක්ෂණය නොකළ ආර්ථිකයේ සිදුවන මෙවැනි ආර්ථික ක්‍රියා බොහොමයක් නිෂ්පාදනීමට ඇතුළත් වන අතර දළදේශීය නිෂ්පාදනය ගණනය කිරීමේ යුතු කර යුතුය. ඒත් මෙම ආර්ථික ක්‍රියාවලට අදාළ විධිමත් බලධාරීන්ට වාර්තා නොවීම නිසා බරපතල ගැටලුවක්. හැබැයි ඔන්න ඔය නිරීක්ෂණය නොකළ ආර්ථික ක්‍රියා ඵලදායි. මේ හැම එකම ඵලදායි. මේ ඕන එකක් ඵලදායි. මේ ඵලදායි දේවල් ಜಾති ගිණුම වලට ඇතුළත් වෙන්නේ. ඒතර මේ තුන්වෙනි ලෝකයේ රටවල් මෙන්න මේ වගේ නිරීක්ෂණය නොවන සැඟවිලා තියෙන ආර්ථික ක්‍රියා එමට ඒ ආර්ථික ක්‍රියා නිසා පුතේ වෙලා තියෙන මොකක්ද? අපේ රටේ නිෂ්පාදනයේ අවතක්සේරු වෙනවා. තියෙනවා. පැහැදිලිද? right. ඊළඟ ප්‍රශ්නට යනවා. ඇතැම් නීත්‍යානුකූල ආර්ථික ක්‍රියාකාරකම් උවමනාවෙන්ම සංගවාගෙන කිරීමට ඇතමුන් පෙළඹී ඇත්තේ කිනම් හේතු නිසා? මොකද කියන්නේ? ඇතැම් නීත්‍යානුකූල ආර්ථික ක්‍රියාකාරකම් උවමනාවෙන්ම සංගවාගෙන කිරීමට ඇතමුන් පෙළඹී ඇත්තේ කුමන හේතු නිසා? අපි මේ නීත්‍යානුකූල දේවල් ඇයි හංගගෙන කරන්නේ? නීත්‍යානුකූල දේවල් ඇයි හංගගෙන කරන්නේ? ඇයි නීත්‍යානුකූල දේවල් හංගගෙන කරන්නේ? මෙන්න හේතු පුතේ. පළවෙනි එක කියන මොකද්ද? බදු ගෙවීම් වලින් වැළකී සිටීම. ටංක එක ලියන්නේ. බදු ගෙවීම් වලින් වැළකී සිටීමට. 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 හොඳයි. මෙහෙමයි පුතේ ඔගේ දෙපැත්තම තියෙනවා ඉතින්. අපේ රටේ බදු ගෙවන්න පටන් ගත්තා කියන්නේ කොටි වල්ගේ අල්ලා ගත්තා වගේ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් ගෙවන්න ඕන බදු ටික මම කියන්නම්කෝ. වැට් බද්ද. වැට් බද්ද ගෙවන්න ඕන. BTT කියයි, NBT කියයි, නිෂ්පාදන බදු කියයි, වරිපණම් බදු කියයි, පුද්ගල ආදායම් බදු කියයි. බදු වර්ග රාශියක් තියෙනවා. එක බද්දකට යටත් වුණොත් පොලිමේන්නේ අනිත් බදු ටික. BTT, NBT, වරිපණම්, වැට් බද්ද, වැට් එක, නිෂ්පාදන බදු කියයි, සෙස් බද්ද කියයි, මුද්දර බද්ද කියයි. එක බද්දකට අහු වුණොත් පොලිමේන්නේ ඉතුරුයි. ඒ නිසා පුතේ මිනිස්සු හරි බයයි බද්දට. සුළු ලාභයක් තියෙනවා. ඒ බද්දට අහු වුණොත් ඒ ලාභය ඉතුරු වෙන්නේ නැහැ. අතර ව්‍යාපාරික මහත්මයෙකුට මේ පිරිවැටුම් බද්ද ආදී දේවල් ගෙවාගෙන යද්දී හරියට ගෙවුවොත් කඩේ පවත්වාගෙන යනවා ලාභයක් නෙවෙයි. එයා කියනවා ඇත්තටම ලංකාවේ ඔක්කොම බදු ටිකට හරියට අහු වෙලා හරියට සත්භාවයෙන් ගෙවන කෙනෙක් කියලා හිතන්න. සත්භාවයෙන් ගෙවන කෙනෙක් නම් වැඩි කලක් කඩේ කරන්න බෑ, කඩේ වහන්න. ඒ තරමට පුතේ බදු. ඒ තරමට බදු. අන්න ඒ නිසා පුතේ බදු වලට බයෙන් හංගගෙන කරනවා. ඊළඟ සමාජ ආරක්ෂණ ගෙවීම ඊළඟට සමාජ ආරක්ෂණ ගෙවීම ETF EPF වරහන් තුල යන සමාජ ආරක්ෂණ දායක ගෙවීම ETF EPF සමාජ ආරක්ෂණ දායක ගෙවීම EPF ETF වලින් වැළකී සිටීමට EPF ETPF වලින් වැළකී සිටීමට වැළකී සිටීමට අන්න පුතේ ඕයින් වැළකීලා ඉන්නේ. දැන් බලන්න හොඳට සේවක අපි ගන්නවා එක සේවකයෙක් වැඩ කළත් පුතේ බදු මේ ETF EPF ගන්න. අන්න
ඔයා ලියාපදිංචි කරලා ආණ්ඩුව දැනුවත් කරලා කරන්න ගියොත් සේවකයට ETF ETF ගෙවන්න ඕන. සේවකයාගෙන් 10%යි සේවා යෝජකයාගෙන් 5%යි. අපේ මිනිස්සුන්ට පුතේ ETF ETF අවශ්‍ය නැහැ. සල්ලි ටික අතට ඕන හැන්දෑවට. නේද? එහෙම මිනිස්සුන්ට EPF ETF ගෙවන එක කිව්වොත් ඔන්න ඔයයි වෙනුවෙන් මම 10%ක් 15%ක් මහ බැංකුවට යවුවොත් අපේ මිනිස්සුන්ට දැනෙන්නේ. අන්න ව්‍යාපාරිකයෝ රජයේ ලියාපදිංචියක් අනුදැනුමකින් තොරව කරගෙන යනවා. එහෙම කළොත් ETF EPF ගෙවන්න තවත් පිළිවෙයක් කරදරයක්. ඊළඟට අවම වැටුප් උපරිම වැඩපැය අවම වැටුප් උපරිම වැඩපැය ආරක්ෂණ විධිවිධාන අවම වැටුප් උපරිම වැඩපැය ආරක්ෂණ විධිවිධාන හා සෞඛ්‍ය ප්‍රමිති වැනි නීතිමය රෙගුලාසි පිළිපැදීමෙන් වැළකී සිටීමට අවම වැටුප් උපරිම වැඩපැය ආරක්ෂක විධිවිධාන සෞඛ්‍ය ප්‍රමිති වැනි නීතිමය රෙගුලාසිය පිළිපැදීමෙන් වැළකී සිටීමට. අවම වැටුප් උපරිම වැඩපැය ආරක්ෂක විධිවිධාන සෞඛ්‍ය ප්‍රමිති වැනි නීතිමය රෙගුලාසි පිළිපැදීමෙන් වැළකී සිටීමට. පුතේ ආණ්ඩුව දැනුවත් කළ ලියාපදිංචි වෙලා කරොත් ආණ්ඩුවේ තියෙන නීති රීති පද්ධතිය. මම පුතා ව්‍යාපාර අධ්‍යයනය කරන දරුවෝ දන්නවා සාප්පු හා කාර්යාල සේවක පනත. ඒ වගේ අනපනත් වලින් නියම කරලා තියෙන මෙන්න මේ කොන්දේසි. ඒවට යටත්ව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට සංඛ්‍යා ලේඛන සැපයීම ප්‍රශ්න මාලාවලට පිළිතුරු සැපයීම. සංඛ්‍යා ලේඛන සැපයීම ප්‍රශ්න මාලාවලට පිළිතුරු සැපයීම. සංඛ්‍යා ලේඛන සැපයීම ප්‍රශ්න මාලාවලට පිළිතුරු සැපයීම වැනි පරිපාලන ක්‍රියාදාම වලින් වැළකී සිටීම. සංඛ්‍යා ලේඛන සැපයීම ප්‍රශ්න මාලාවලට පිළිතුරු සැපයීම වැනි පරිපාලන ක්‍රියාදාම වලින් වැළකී සිටීමට. හොඳයි. ඔන්න පුතේ අපි ඊළඟ ප්‍රශ්නේ ගන්න මොකක්ද? නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු අවම කිරීමට රජයට ගත හැකි ක්‍රියාමාර්ග. මේ නිරීක්ෂණය නොකළ ආර්ථික කටයුතු අවම කරන්න. ප්‍රශ්නයක් නෙමෙයි. අවම කරන්න රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක. රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද තියෙන්නේ? බදු අඩු කිරීම. බදු අඩු කරන්න පුළුවන්. ඇත්තටම බදු අඩු නම් මිනිස්සු මේ හොරකම් කරන්නේ. අපි දන්න හැම මිනිස්සෙම හොරකමක් කරද්දී පසුතැවීමක් තියෙනවද සාක්ෂි ඇතුලේ? පුංචි හරි පසුතැවීමක් තියෙනවා. හැබැයි එහෙම කරන්න වෙලා මගේ රටේ. ඇයි? බද්දට අහුන කොටිවල් ගියල්ලා ගත්තා. මේ ව්‍යාපාරෙම ඉවරයි. හරියට බදු ගෙවුවා.
අන්න මේ බදු අඩු කරනවා නම් මිනිස්සු බදු ගන්න කැමතියි. දෙවෙනි බදු ක්‍රමය වඩාත් සාධාරණ බදු ක්‍රමයක් වීම. දැන් ව්‍යාපාරිකයාගේ උපයන ලාභය රජයට දෙන්න ඕන කොටසක්. සාමාන්‍ය දෙන්නටම දැනෙන්නේ නැති ප්‍රමාණයක්. සාමාන්‍ය ප්‍රමාණයක් අය කරන හරිය සාධාරණ වෙන්න. වැඩි එක වැඩි බද්දකුත් අඩු එක අඩු බද්දකුත් ගෙවන සාධාරණ බදු ක්‍රමයක් වෙන්න ඕන. අපි සාකච්ඡා කළා රාජ්‍ය ආර්ථිකය නේද? රයිට්. ඊළඟ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වැඩිපුර සම්පත් යෙදවීම. පුතේ කරන්න තියෙන හොඳම දේ මොකක්ද? මේ නීතිය ක්‍රියාත්මක කරන ඇත්තන්ට වැඩිපුර සම්පත් ටිකක් දෙන්න ඕන. ආදායම් දෙපාර්තමේන්තුව පොලිසිය වෙන්න පුළුවන්. ඒ ඇත්තන්ට වැඩිපුර මුදල් ටිකක් සම්පත් ටිකක් දුන්න නම් වැටලීම් කරලා මේවා අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි අපේ රටේම ආයතන වල සම්පත් නැහැ. නේද? ඒතර අපි කියනවා දැන් හොරා යන්නේ ලක්ෂ 300 විතර වාහනයක. පොලිසිය යන්නේ අර පරණ 32 ශ්‍රී නේද? පරණ ලඩකී කාර් එක, ලඩකී වෑන් එක, ජීප් එක. ජීවිතේට අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. ඒතර අපේ රටේ අපරාධකාරයෝ දියුණු ක්‍රම ශිල්ප පාවිච්චි කරන්නේ. හැබැයි අපේ ඒව වටලන්න තියෙන ආයතන තාම සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ යන්නේ. ඊළඟ එබඳු ආර්ථික කටයුතු වලට සහභාගී වන්නන්ට දැඩි දඬුවම් දීම. නේද? දැඩි දඬුවම් දීම. අන්න දැඩි දඬුවම් දෙන්න ඕන. එක එක කල්ලා දැඩි දඬුවමක් දුන්නම අනිත් ඒවා ඔක්කොම නිසත්. ඊළඟ යහපාලනය ශක්තිමත් කිරීම. යහපාලනය කියන්නේ ගියාණ්ඩුව නෙවෙයි පුතේ. යහපාලනය කියන්නේ යහපත් පාලන රටාව කියන එක. රටේ තියෙන යහපත් පාලන රටාව ශක්තිමත් කරන්න ඕන. රයිට්? අපි යන ඊළඟ අභ්‍යාසයේ කොටස් 5යි කොලයක් අරන් උත්තර කියයි. හරි පුතේ මට ඒ ගමන් මුත්තර පුංචි නිවේදනයක් දෙනවා මෙන්න මේක. 6 වෙනිදායින් පසුවත් ඔබට මේ රට වසා තැබීමක් සිද්ධ කළොත් 6 වෙනිදායින් පසුවත් රට වසා තැබීමක් සිද්ධ කළොත් ඔබට කුරියර් සේවාව ඔස්සේ තමයි ටියුට් එක එවන්න වෙන්නේ. එක පාර්සලයකට රුපියල් 300ක් වැය වෙනවා. එහෙම වුණොත් ඒ 300 මම දරා ගන්නවා කිසි ප්‍රශ්නයක් නෑ. අපි ගාස්තු වැඩි කිරීමක් කරන්නේ. හරිද? ගාස්තු වැඩි කිරීමක් කරන්නේ. රුපියල් 300 මම දරාගෙන ඔබට නිවසට පාර්සලය එවනවා. ඒ සඳහා මට මේ තොරතුරු එවන්න. 2021 කියලා තියෙන්න ඕන. පළමු වර දෙවන වරද කියන එක තියෙන්න ඕන. ලිපිනය මව පියාගේ නම සහිතව තියෙන්න ඕන. කාඩ් අංකය තියෙන්න ඕන. දුරකථන අංක දෙකක්. අනිවාර්යයෙන්ම දුරකථන අංක දෙකක් තියෙන්න ඕන. මේ පරිවිඩය වන්න. ඉතින් මම මැසේජ් ලැබෙන ප්‍රමාණයට අදාළව තමයි මුද්‍රණය කරන්න නිබන්ධන වැඩිපුර මුද්‍රණය කිරීමක් සිදු කරන්නේ. හරිද? ගෲප් එකට දාන්න එපා පුතේ. ගෲප් එකට දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකින් නම් මගේ කරුවේ ඔල් මොනෙන් දාන්නෙච්ච පොරක්. මම ළමයින්ට මැසේජ් කරන්න පුළුවන් විදිහට ගෲප් එක හැදුවා මූ අර කවුදර නටන කෙල්ලෙක්ගේ පින්තූරේ වань. ඉරිකිතේ බෑ. ආර්ද මම ළමයින්ට මැසේජ් කරන්න පුළුවන් විදිහට WhatsApp group එක හැදුවා මූ අර කවුදර මොකද්ද කෙල්ලෙක්ගේ නටන වීඩියෝ එවනවා. ඒ නිසා සියලු දෙනා පිටපැත්තෙන් අපේ අල්ලපු ගෙදර ඉන්න එකත් එවන්න ඕන එන්න එපා ගෙදරට. එයාටත් කුරියර් එකකින් එවන්න. මේ අවදානමත් එක්ක අපිටත් අවදානමක් ගන්න බෑ. හරිද? අල්ලපු ගෙදර ඉන්න එක්කෙනා. අපේ ගෙවල් 3-4කට එහායින් දරුවෙක් ඉන්නවා. එයාට කුරියර් සේවාව ඔස්සේ දෙන්නේ. හරිද? රයිට්. මෙන්න මේ විස්තර ටික අපිට එවන්න. තව මේ ගැන නිශ්චිත තීරණයක් නැහැ. කොහොමද ටියුට් එක බෙදන්නේ? කොහොම හරි 6 වෙනිදා තමයි පුතේ තීරණය ගන්න මොකක්ද කරන්න කියලා. රයිට්. යා. කිසියම් වර්ෂයක් තුල සිදු වූ පහත් දැක්වෙන ක්‍රියාදාම දේශීය නිෂ්පාදනය කෙරෙහි බලපාන්නේ කෙසේද? කෑලි 5යි විනාඩි 10යි. කරමු. කොටස් 5යි විනාඩි 10යි.